ලංකාවේ තියෙන්නේ ජනමාධ්‍යද ජඩමාධ්‍යද මේක ගොඩක් තැන්වල කතාබහට ලක් වෙන මාතෘකාවක්. හැබැයි අපි ඇයි මේ ජනමාධ්‍යට එහෙම කියන්නේ? මොකද්ද හේතුව ජනමාධ්‍යත් එක්ක මේ වගේ විරසකයක් ඇති වෙන මිනිසුන්ගේ හිතවල? ඒක තමයි ජනමාධ්‍ය වලින් පෙන්නන යම්කිසි ආකාරයේ හිංසනයන් වලට ලක් වෙන්න පුළුවන්, මිනිස්සු අතර වැරදි විදිහේ ආකල්ප ඇති වෙන්න පුළුවන්, වැරදි මත ඇති වෙන්න පුළුවන්, මිත්‍යා විශ්වාස ඇති වෙන්න පුළුවන් විදිහේ වාර්තා. ඉතින් මේක ගොඩක්ම බලපානවා අපි හිතන විදිහට ලංකාවේ ආන්තිකරණයට ලක්වන ප්‍රජාවට. ඒ වගේම ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයට ඍජුවම වගේම වක්‍රාකාරව මේ මාධ්‍ය හරහා පළවන වැරදි වාර්තා බලපාන්න පුළුවන්. ඒවා හේතු වෙන්න පුළුවන් සියදිවි හානි කර ගැනීම වලට, මානසික ව්‍යාකූලතාවයන් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ මාධ්‍ය ජඩ මාධ්‍ය විදිහට හඳුන්වන්නේ. ඉතින් අපි අද කතා කරනවා ලංකාවේ LGBTIQ ප්‍රජාවට කොහොමද මේ මාධ්‍ය හරහා සිදුවන හිංසන මොනවද? මේවට ගත යුතු ක්‍රියාමාර්ග මොනවද? මාධ්‍ය ආචාර ධර්ම මොනවද? විවිධ ප්‍රජාවන් ගැන වාර්තා කරනකොට අපි පිළිගන්න ඕනේ පිළිගත යුතු ආචාර ධර්ම මොනවද? අනුගමනය කර යුතු ආචාර ධර්ම මොනවද කියලා අපි අද කතා කරනවා අපේ තුෂාර මනෝජ් එක්ක. thank you තුෂාර මනෝජ් අද අපිත් එක්ක සම්බන්ධ වුණාට. අපි ඉස්සරහට කතා කරමු මනෝජ් එක්ක මොනවද අපි අද කතා කරන ක්‍රියාකාරකම්, ඒ වගේම මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳව. Human Stories with ආදිල් සුරාජ් channel එකත් එක්ක අද අපි කතා කරන්නේ LGBTIQ ප්‍රජාවට මාධ්‍ය හරහා සිදුවන හිංසන පිළිබඳව සහ ඒ ආචාර ධර්ම පිළිබඳව තමයි අපි අද කතා කරන්නේ. අද අපිත් එක්ක එකතු වෙනවා මේ සම්බන්ධව කතා කරන්න සුදුසු පුද්ගලයෙක් තුෂාර මනෝජ්. ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ වැඩසටහනට. තුෂාර මනෝජ් අපි දන්නවා ශ්‍රී ලංකාවේ LGBTIQ ප්‍රජාව සම්බන්ධව පත්තරවල ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල තීරුලිපි සම්බන්ධව ලංකාවේ ප්‍රථම වතාවට දිවයින පුවත්පතේ තීරුලිපියක් සඳහා ඔහුට ඉඩ වෙන් වෙනවා. ඔහු ඒ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන LGBTIQ සම්බන්ධව තියෙන මිත්‍යාවන් මාධ්‍ය හරහා හිංසන අභියෝගයට ලක් කරමින් LGBTIQ ප්‍රජාව වෙනුවෙන් තීරුලිපි පෙළක් පළ කරා දිවයින පත්තරේ. ඒ වගේම ලංකාවේ සමාජ මාධ්‍ය හරහා වෙනත් මාධ්‍ය ආයතන හරහා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා සිදුවන හිංසන පිළිබඳව අධිවාචන මට්ටමින් ඔහු කටයුතු කරනවා ලංකාවේ. ඒ වගේම ඔහු ශ්‍රී ලංකා පෞල් සංවිධාන සංගමයේ අධිවාචනාංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරයෙක් විදිහට අද අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් මනෝජ් බොහොම ස්තුතියි අපිත් එක්ක අද සම්බන්ධ වුණාට. ස්තුතියි ආරාධනා කරාට ආදී. මට පොඩ්ඩක් මනෝජ්ගෙන් දැනගන්න ඕනේ මනෝජ් මේ දවස්වල මොකද කරන්නේ? මේ දවස්වල නම් ගොඩක් මේ අපිට කොවිඩ් වාතාවරණයත් එක්ක මේ අධිවාචන කටයුතු සිදු කරන්න වෙලා තිබෙන්නේ මාර්ගගතව. ඉතින් නමුත් සැලසුම් කරලා තිබෙන ක්‍රියාකාරකම් මේ විදිහටම සිදු වෙනවා. නමුත් ගොඩක් වෙලාවට අපි මේ තරුණ කඳවුරු වැඩමුළු වගේ දේවල් සිදු කරමින් යන්නේ මාර්ගගතව තමයි. ඉතින් ගොඩක් වෙලාවට ගෙදර ඉඳගෙන තමයි වැඩ කරන්නේ මේ දවස්වල. මනෝජ් මේ දවස්වල අපි දකිනවා සමාජ මාධ්‍ය හරහා හිංසන සිදුවීම වැඩි වෙලා තියෙනවා. එතකොට ඒක LGBTIQ ප්‍රජාවටත් එහෙමයි, කාන්තා පාර්ශවයටත් එහෙමයි. මේ ආන්තිකරණයට ලක් වුණ ප්‍රජාවන් වලට විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා විවිධාකාරයේ හිංසන වලට ලක් වෙනවා හැම වෙලෙම. ඒ ගැන මොකද හිතන්නේ? ඔව් දැන් ගොඩක් වෙලාවට මේ බොහෝ අය මේ අන්තර්ජාලයත් එක්ක වෙනදට වැඩිය සමීපයි සහ ඔවුන් කරන ක්‍රියාකාරකම් සියල්ලම මාර්ගගත ආකාරයට සිදුවන නිසා මම හිතන්නේ මාධ්‍යවේදීන් සහ විශේෂයෙන්ම මේ සමාජ මාධ්‍යවල වැඩ කරන ඒවායේ පේජස් හදන මීම්ස් හදන වගේ කට්ටිය වැඩිපුර ප්‍රමාණයක් සක්‍රියව දායක වෙනවා ඔවුන්ගේ නිර්මාණ වැඩි වශයෙන් කරන්න. මොකද හැමෝම මේ අන්තර්ජාලයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන හින්දා. ඉතින් එතකොට ලංකාවේ මේ මාධ්‍ය නියාමනයක් සමාජ මාධ්‍ය වල පළ කරන දේවල් සම්බන්ධ නියාමනයක් නොමැත නිසා ගොඩක් වෙලාවට සිදු වෙන්නේ මිනිසුන්ට කැමති දේවල් ඕන දේවල් ආචාර ධර්ම වලට පටහැනිද ආචාර ධර්ම වලට අනුකූලද කියලා බලන්නේ නැතුව නිර්මාණය කරනවා. ඉතින් මේ නිර්මාණය කරන ඒවයින් බහුතරයක් ඇත්තටම වෛරය ප්‍රචලිත වෙන ආකාරයට එහෙම නැත්නම් මොකද්ද මේ හිංසනය ක්‍රියාත්මක වන ආකාරයේ සිදුවන දේවල් සහ ගොඩක් කලාවට ඒ කන්ටෙන්ට්ස් එහෙම
මේ හදන්නේ ටිකක් කුතුහලය අවුස්සන්න මිනිස්සුන්ට ලැජ්ජාව ඇති කරවන්න වෛරය ඇති කරවන්න. ඉතින් මේ ඔක්කොගේම එකතුවක් විදියට තමයි අපිට දකින්න පුළුවන් සමාජ මාධ්‍ය හරහා නිර්මාණය කරන බොහෝ දේවල් ඇතුලේ මේ හිංසනය වෛරය ප්‍රචලිත වන ආකාරයේ දේවල් තමයි නිර්මාණය වෙන්නේ. හරි. මනෝජ් මර්ම තව දැනගන්න කැමතියි දැන් අවුරුදු 3ක වගේ කාලයක ඉඳන් ඔයා ලියනවා දිවයින පත්තරේට. මේ දිවයින පත්තරේ මේ වගේ එක දිගට ලිපි පළ වෙන්න LGBTQ ප්‍රජාව පිළිබඳ එක දිගට ලිපි පළ වෙන්න හේතුන පසුබිම මොකද්ද? මට මතක විදියට 2016 අවුරුද්දේ විතර වගේ මම නම කියන්න කැමති නැහැ. නමුත් එක්තරා මාධ්‍යවේදියෙක් දිවයින පුවත්පතට නිරන්තරයෙන්ම විශේෂාංග ලිපි පළ කරපු මාධ්‍යවේදියෙක් LGBTQ ප්‍රජාව පිළිබඳව ඉතාමත්ම නරක ආකාරයට වෛරය ප්‍රචාරය වන ආකාරයෙන් හරි කැත නින්දිත ප්‍රකාශ ඉදිරිපත් කරමින් ආටිකල් එකක් ලියලා තිබුණා. ඒ පවසපු ඒ ආටිකල් එකේ තිබිච්ච තොරතුරු කිසිම අධ්‍යයනයකින් හොයාගත දේවල් පර්යේෂණ දත්ත මත නිතුව නිකන් හිතලු විදියට තමයි ලියලා තිබුණේ. ඉතින් දැන් උදාහරණයක් විදියට කියනවා නම් එයා ඒ ආටිකල් එකේ එක තැනක ඔහු උත්සාහ කළ තිබුණා මේ සමරසි ප්‍රජාව කියන එක අය නිකන් මේ එයාගේ භාෂාවෙන් තිබුණු තින් එයා කියලා තිබුණා මේ පාළු ස්ථාන වලට ඇදෙන සමකාමීන් එහෙම නැත්නම් මේ ළමයින් ගොදුරු කරගන්න බලාගෙන සිටින මේ නිකන් මේ කිසිම සදාචාරයක් නැති මිනිස්සු විදියට. ඉතින් ඔය වෙලාවේ මම ඉක්ව ග්‍රවුන්ඩ් කියන ආයතනයේ තමයි සේවය කරමින් හිටියේ LGBT ප්‍රජාවට ගේ අයිතිවාසිකම් වලට වැඩ කරන ආයතනයක්. එතකොට ඒ වෙලාවේ මට හිතුණා මේකට පිළිතුරු ලියන්න ඕන කියලා. මම පිළිතුරු ලිපියක් ලිව්වා. පිළිතුරු ලිපියක් ලිව්වට පස්සේ මම ඒක දිවෙන පුවත්පතට යවුවා. හැබැයි මම හිතුවේ නෑ මේක පළ වේවි කියලා. මොකද ඒ කාල සීමාවේදී අපි දැකපු දෙයක් තමයි දිවයින පුවත්පත ඇතුළු ලංකාවේ ගොඩක්ම ජාතික තලයේ පුවත්පත් ලිපි සම්පාදනය කරේ LGBTIQ ප්‍රජාවට විරුද්ධව එරෙහිව අපහාසය ජනිත වන ආකාරයට. නමුත් මට දිවයින ඉරිදා පුවත්පතේ කර්තෘතුමා දුරකථන ඇමතුමක් දීලා මේ ගොඩක් හොඳ ආටිකල් එකක් ගොඩක් හොඳ ලිපියක් අපි මේක පළ කරනවා කියලා දැනුම් දුන්නා. ඊට පස්සේ තමයි මට දිවයිනෙන් ආරාධනාවක් ආවේ ඔබට පුළුවන් නම් අපි කැමති මේ LGBTIQ ප්‍රජාව සම්බන්ධව නිවැරදි දැනුම සමාජගත කරන්න ඔබට පුළුවන් නම් ලිපි මාලාවක් ලියන්න කියලා. ඉතින් ඒකේ ඉතාමත්ම මේ වැදගත්ම දේ තමයි මේ අවුරුදු 3ක් විතර ලිපි ලියනකොට මුල් කාල සීමාව තුළ අවුරුදු මාස 5ක් යනකම්ම අර මම පිළිතුරු ලියපු ආටිකල් එකට අදාළ ඒ මාධ්‍යවේදියා සහ මම අතර සතිය ගානේ ඔහු ලියනවා එකක් ඒකට පිළිතුරු සපයන මම ලියන ඒ වගේ නිකන් අර ද්වන්ද සටනක් වගේ එකක් තමයි මුල් කාලේදී තිබුණේ. නමුත් පසුව ඔහු මං හිතන්නේ මේ ඒක ලොකු ජයග්‍රහණයක්. ඔහු පසු කාලීනව දේවල් තේරුම් අරගනිමින් LGBT ප්‍රජාවට එරෙහිව ලියන එක නැවැත්තුවා. නමුත් මම දිගටම එලියාගෙන ආපු දේවල් සම්පූර්ණ කරගෙන ගියා. එතනදී මට අවස්ථාව ලැබුණා දැන් අර පිළිතුරු ලිපි ලියනවාටත් වඩා මේ ඊට පස්සේ මුල සිටම LGBTIQ ප්‍රජාව කියන්නේ කවුද? ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්න මොනවාද? ඇයි පුජ්‍යලික LGBTIQ වෙන්නේ? සමරසි දරුවන්ගේ දෙමාපියන්ට දෙන්න පුළුවන් පණිවිඩ මොනවාද? කොහොමද අපි සමරසි ප්‍රජාවට සංක්‍රාන්ති ප්‍රජාවට එරෙහිව තියෙන හිංසනය වළක්වන්නේ? වෛරය වළක්වන්නේ? මෙන්න මේ වගේ පණිවිඩ දෙන්න අපිට හැකියාව ලැබුණා පසුව ලියන ලිපිමාලාවන් හරහා. ඔව් මනෝජ්. එතකොට අපිට පහුගිය කාලේ දකින්න ලැබුණා ඒ සම්බන්ධව පර්යේෂණ කරනවා දකින්න ලැබුණා මේ LGBTIQ ප්‍රජාවට එරෙහිව සිදුවන හිංසන පිළිබඳව මාධ්‍ය හරහා. මේ මාධ්‍ය හරහා මොනවද එල්ල වෙන මේ විවේචන මිත්‍යා අදහස් මොනවද? වැරදි මත මොනවද? ඔව් දැන් අපි මේක මේ මාධ්‍ය දැන් පළවෙනි දේ තමයි මම 2017 18 කාල සීමාවේදී ලිව්වා LGBT ප්‍රජාවට එරෙහිව සිදුවන මාධ්‍ය හිංසන සහ මාධ්‍ය ආචාර ධර්ම සම්බන්ධව කෘතියක් මාධ්‍යවේදීන් ඉලක්ක කරගෙන මම ඒ කෘතිය මගින් බලාපොරොත්තු වුණේ මාධ්‍යවේදීන්ට මේ විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව සම්බන්ධයෙන් දේවල් ලියනකොට මොන වගේද ලියන්න ඕන මොනවද ආචාර ධර්ම කියලා මම ඒ සම්බන්ධව ලියන්න යම් දේවල් පරිශන කරනකොට මේ පහුගිය කාලයේ මාධ්‍ය වාර්තාවන් පරිශන කරනකොට මට
තේරුම් ගිය දෙයක් තමයි බොහෝ වෙලාවට මේ මාධ්‍ය නිර්මාණ වල ඒගොල්ලෝ ලඝු කරන්න උත්සාහ කරන ප්‍රධාන කාරණා කීපයක් තිබෙනවා. පළවෙනි දේ තමයි මේ මොනවද මේක පවක් මේ සමරිසි ඇතුළු සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාව ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා ප්‍රජාව පෞකාරයන්න කියලා නිර්මාණාරහා දක්වන තියෙන උත්සාහය. දෙවෙනි කාරණාව තමයි මේ LGBT ප්‍රජාව කියන්නේ HIV ඇතුළු ලිංගිකව සම්ප්‍රේෂණ වෙන රෝග වාහකයෝ. ඒවා අරගෙන යන ප්‍රජාව. තුන්වෙනි කාරණාව මේ සංස්කෘතියට සදාචාරයට පටහැනි ක්‍රියාකාරකම් කරන අය. ඊළඟ කාරණාව මේක අපේ රටේ ඉතිහාසයේ තිබිච්ච දෙයක් නෙවෙයි මේ NGO කාර්යෝ විසින් ලංකාවට බෝ කරන්න හදන අලුත්ම මේ පිළිකාවක් පිළිලයක් වගේ දෙයක්. ඊට පස්සේ ඊළඟ කාරණාව මේ LGBTIQ ප්‍රජාවේ කට්ටිය විශේෂයෙන් සමරිසි ප්‍රජාව ගැන තියෙනකොට ඒගොල්ලෝ කියලා තිබුණා මේ ළමා කාමතුරයෝ මේ දරුවන්ව පුඩා දරුවන්ව ලිංගික ක්‍රියාකාරකම් සඳහා ඇදගන්න බලාගෙන සිටින අය. අවසාන වශයෙන් ඔවුන් මේ කියලා තිබුණා ජාතියක් ආගමක් නැති සදාචාරයක් නැති කිසිම හැදියාවක් නැති ලිංගික ක්‍රියාකාරකම් වලට පමණක්ම යොමු වන ඒ සම්බන්ධයේම උනන්දුව තියෙන ප්‍රජාවක් කියලා තමයි හැම නිර්මාණයකම වගේ තිබුණේ. ඒක පුවත්පත් සමහර ප්‍රධාන පෙළේ විද්‍යුත් නාලිකාවල නිර්මාණය කරපු රියැලිටි වැඩසටහන් වල ඒගොල්ලෝ නිර්මාණය කරපු ටෙලිනාට්‍යවල මේ වගේ විවිධ නිර්මාණ හරහා ඔවුන් උත්සාහ කරා මේ LGBTIQ ප්‍රජාව සමච්චරයට ලක් වෙන්න ඕන, අපහාසයට ලක් වෙන්න ඕන, ලැජ්ජාවට ලක් වෙන්න ඕන, වෛර කරන්න ඕන, සමාජය ඇතුලේ ලොකු පිළිලයක් බවට පත් වෙන්න ඕන මිනිස්සු කියලා කියන්න උත්සාහ කරා ඒගොල්ලෝ බොහෝ වෙලාවට ඒ නිර්මාණ හරහා. ඉතින් එතකොට ඒ නිර්මාණවලට පිළිතුරු සපයන්න තරම් ප්‍රමාණවත් සම්පත් දායකත්වයක් තිබුණ නැති කාල සීමාවක තමයි මම හිතන්නේ අපිට පුළුවන් වුණේ යම්තාක් ආකාරයක පිළිතුරු සපයන්න සහ මාධ්‍යවේදීන් සංවේදී කරන්න මෙන්න මෙහෙමයි ලියන්න ඕන කියන කාරණාව ඒගොල්ලන්ගේ ඔළුවට එතු ගන්නවන්න. හරි. මනෝජ් මට තව දැනගන්න ඕනේ මේ මෙහෙම වැරදි මිත්‍යා විශ්වාස වැරදි අදහස් මේ මිනිසු ගැන බොරු තොරතුරු පතුරවන්න හේතුව මොකද්ද? ඒ සම්බන්ධව වගේ අදහස. දැන් බොරු තොරතුරු පතුරවන්න හේතුව මං හිතන්නේ එකක් තවමත් ලංකාව ඇතුලේ විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව කියන්නේ මැජික් එකක්. ඒක අපි රොබර්ට් නොක්ස් 1800 ගණන් වල සමවෙන 1600 ගණන් වල රොබර්ට් නොක්ස් ලංකාවේ සමරිසි ප්‍රජාවක් හිටියා කියලා මිනිස්සුන්ට කියලා තිබුණත් එයාගේ ප්‍රසිද්ධ එදා හෙළිදෙව කෘතියෙන් ඊට පස්සේ පෘතුගීසි පාලකයෙක් වන ද කැස්ට්‍රෝ කියන කෙනා එයා බතාවියට ලිපියක් හරහා ලියලා යවනකොට මේ රටේ රජතුමා සමරිසි පුද්ගලයෙක් එයා ගේ වැඩ කරන අය සමරිසි පුද්ගලයන්. ඉතින් මේ හින්දා අපි හරි බයයි මේ රටේ ඉන්න කියලා එහෙම දක්වලා තිබුණත් සිදුවෙච්ච දේවල් තමයි මිනිස්සු සමහර වෙලාවට මේව දන්නවා. සමහර වෙලාවට දන්නේ නැහැ. නමුත් මාධ්‍යාරහා දේවල් ඉදිරිපත් කරන්න යනකොට සිදුවන දේ තමයි මේ මැජික් එක මේ කුතුහලය අවුස්සන්න ලැජ්ජ කරන්න ඒ වගේ දේවල් වලට තියෙන උවමනාව නිසා තමයි ගොඩක් වෙලාවට මේ වගේ නිර්මාණ ඉදිරිපත් වෙන්නේ. මොකද හොඳ දෙයක් කිව්වොතින් වැදගත් දෙයක් කිව්වොතින් සමාජයට පණිවිඩයක් දෙන දෙයක් කිව්වොතින් මිනිස්සු එච්චර බලන්නේ නැහැ. මිනිස්සු එච්චර අහන්නේ නැහැ. මම දන්නේ මොකක් හරි කරුමයකට අපේ රටේ ස්වභාවයක් වෙනවා මේ උපදූප දැනගන්න. ගොසිප් ආකාර නිර්මාණ දැක ගන්න. හරි කැමැති. ඉතින් එතකොට මිනිස්සු මං හිතන්නේ අපහාස කරන්න, hina වෙන්න, සමාජයට ලක් කරගන්න මේ ප්‍රජා කණ්ඩායම හොයනකොට මාධ්‍යවේදීන්ට හොයාගන්න පුළුවන්, පහසුවෙන්ම හොයාගන්න පුළුවන් කණ්ඩායම තමයි මේ විවිධ ලිංගික අනන්‍යතා සහිත කණ්ඩායම්. එතකොට විශේෂයෙන්ම සංක්‍රාන්ත සමාජභාවීය ප්‍රජාව විහිළුවට ලක් කරන්න, අපහාසයට ලක් කරන්න, ලැජ්ජ කරන්න හරි පහසු මෙවලමක් බවට මාධ්‍යවේදීන්ටපත් වුණා. සහ ගොඩක් වෙලාවට views වැඩි කරගන්න, reach එක වැඩි කරගන්න. දැන් ඔබට මතක නම් 2017 අවුරුද්දේදී දඹුල්ලේදී එක සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයෙක් මරා දැමුණා. හැබැයි මේ මරා දැමුණු අවස්ථාවේදී විවිධ මාධ්‍යයන් මේක පළ කරපු ආකාරය, ඒවට යොදාගත්ත තේමා පාට, ඒ තේමා පාට වල ස්වභාවය දැක්කහම දැන් එකක් තිබුණා දඹුල්ලේ පිරිමි ගණිකාවන් අතර ගැටුමක් එක් අයෙක් මරුට. තව එකක් ලියලා තිබුණා ගෑනු වෙස්
ගත් පිරිමියා මරා දැමේ. තව තිබුණා ඒ පරා දැවිච්ච පුජ්‍යලයාගේ අක්කා සම්මුඛ සාකච්ඡාවට ලක් කරා කියලා එහෙම කරලා තිබුණේවත් නැහැ. මරා දැමුණු පිරිමියාගේ අක්කා අපිත් එක්ක කතා කරා. මල්ලි රැට ගෑනු වගේ ඇඳගෙන එළියට යනවා. මල්ලිව බෙදා ගන්න මේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කට්ටිය පොර කනවා රණ්ඩු වෙනවා. මේ වගේ තේමාවන් තමයි තිබුණේ. එතකොට මේ තේමාවන් හරහා සහ බරපතලම දේ මේ මලමිනියේ ඡායාරූප සහ ඒ සංක්‍රාන්ති පුජ්‍යලයාගේ ඡායාරූප ටිකක් හොයාගෙන එයා පිරිමි ළමයෙක් විදිහට ජීවත් වෙච්ච කාලයේදී ඡායාරූප සහ එයා සංක්‍රාන්තියේ පත්වනවදීදී කාන්තාවක් විදිහට ඇඳගෙන ඉන්න ඡායාරූප මේ සියල්ලම අරගෙන ඒවත් පළ කරමින් ඒ කියන්නේ තනිකරම මලමිනි විකුණනවා වගේ ඒවත් පළ කරමින් තමයි නිර්මාණ කරලා තිබුණේ. ඉතින් ඒක හොඳම උදාහරණයක්. ඇයි එහෙම කරන්න ඕන? මේ ලංකාවේ සිදුවන දවසට සිදුවන මිනිමැරුම් ප්‍රමාණය අතර මොකද්ද මේ සංක්‍රාන්ති සමාජභාවීය පුජ්‍යලයක් මැරුණාම තියෙන විශේෂත්වය? එතන තියෙන views ප්‍රමාණය මාකට් කරගන්න ප්‍රමාණය සම්බන්ධ ප්‍රශ්නයක්. ගිය අවුරුද්දේ සංක්‍රාන්ති සමාජභාවීය පුරුෂයෙකුට එයා සංක්‍රාන්ති ක්‍රියාවලිය යන අතරතුර හිටපු කෙනෙක්. ඒ කියන්නේ එයා උපතින් ගැහැණු ළමයෙක්. එයාට පසු කාලීනව එයාට දැනෙච්ච හින්දා එයා පිරිමි ළමයෙක් කියලා එයා මේ සංක්‍රාන්ති ක්‍රියාවලියේ ආරම්භ කරා. නමුත් කුමන හෝ හේතුවකට මේ මාතර රෝහලේ පිරිමියෙකු ගැබ් ගනි. මාතර රෝහලේ පිරිමියෙකු දරුවෙක් ප්‍රසූත කරයි. මෙන්න මේ වගේ අර පිරිමියෙකු කියලා උත්කර්ෂයට නම් වමින් ලියන අරමුණ මොකද්ද? සමහර වෙලාවට මේක දේශපාලනික වශයෙන් යොදා ගන්න අවස්ථා තියෙනවා. දැන් අපි පහුගිය කාලේ දැක්ක මේක මේ සමනලයා කියන වචනේ පාවිච්චි කරනකොට පොයන්නෙන් එන වචනේ පාවිච්චි කරනකොට දෙකම නැති එක කියන වචනේ පාවිච්චි කරනකොට සමහරවිට ඒක දේශපාලන පක්ෂයක් දේශපාලන නායකයන් කිප දෙනෙක් සම්බන්ධ කරනකොට ඒ වගේ ගොඩක් වෙලාවට බීම්ස් හදනකොට අපිට ගොඩක් වෙලාවට පිරිමි ළමයි දෙන්නේ තුරුල් වෙලා ඉන්න ෆොටෝ එකක් දාලා දානවා අපිට මේ වගේ එකට ඉන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ආණ්ඩුව ආවොතින් තමයි පැටියෝ මොකක්ද ඒකෙන් කියන්න උත්සාහ කරන්නේ එතකොට මිනිස්සුන්ට ඒක හරහා හරි කුණු රසයක් කුණු කුතුහලයක් ලැබෙනවා views ප්‍රමාණය වැඩි වෙනවා reach ප්‍රමාණය වැඩි වෙනවා හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ වැඩි වෙන views ප්‍රමාණය reach ප්‍රමාණය වටිනාකමට වඩා බරපතල හානියක් බරපතල විදියේ හිංසනයක් විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාවට සිදු වෙනවා. මොකද මේ ලිපියක් බලලා මේ මීම්ස් එකක් දැකලා මේ වීඩියෝ එකක් දැකලා මේ වැඩසටහනක් බලලා මේ අපි විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාවගේ දරුවන්ගේ අම්මලා සහෝදර සහෝදරියෝ යාළුවෝ නෑදෑයෝ පාසල විශ්වවිද්‍යාලය රැකියා කරන ස්ථානයේ මේ හැම තැනදීම අන්න ඔබ ගැන ඊයේ තිබුණා ඔබ වගේ එකෙක් තමයි අර හිටියේ කියලා ඒ කරන අපහාසාරහ අපි කොච්චර අහලා තියෙනවද ආදිල් මේ සිවිදිනසා ගත්ත අය මේ වගේ නිර්මාණ හින්දා ගෙදරට මුණ දෙන්න බැරුව කෝච්චියට පැනපුවා අපි කොච්චර අහලා තියෙනවද අපේ ගාවට කොච්චර නැවද උපදේශන වලට ගෙවල් වලින් පහර කෑම් වලක් වෙලා එළවපු අය මේ හැම දෙයකම ප්‍රධාන හේතු වෙන්නේ මාධ්‍ය හරහා ඉදිරිපත් කරන නිර්මාණ. ඉතින් ඔයා කියපු ප්‍රශ්නයට මට පිළිතුරු ටිකක් දිගයි තමයි. නමුත් සාරාංශයක් විදියට අරගත්තොත් මං හිතන්නේ මට කියන්න පුළුවන් සරලම දේ තමයි වෙළඳ පොලේ විකුණන්න පුළුවන් භාණ්ඩ අතරින් LGBTIQ ප්‍රජාව කියන්නේ හොඳට විකිනෙන භාණ්ඩයක්. ඒ නිසා තමයි මේ වගේ නිර්මාණ සිදු වෙන්නේ. හරි. මට තව දැනගන්න ඕන මනස දැන් අපි කිව්වා මාධ්‍ය හරහා මෙහෙම වෙනවා මේ වගේ හිංසන සිද්ධ වෙනවා. එතකොට ඒවා බලපාන විදිහ. අපි දැන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලින් මේ සිද්ධ වෙන දේවල් වැරදි තොරතුරු සමාජගත වෙන එක ප්‍රජාවයට බලපාන්නේ කොහොමද? දැන් LGBTIQ ප්‍රජාවට වෙන බලපෑම ගැන කතා කරවුවොත් දැන් හිතන්නකො මේ වගේ මාධ්‍ය නිර්මාණ LGBTIQ දරුවන්ගේ වැඩිහිටියන් අම්මලා තාත්තලා දකින්න. සමාජය යාළුවෝ ගුරුවරු නෑදෑයෝ දකින්න. දැන් ඇත්තටම මේ අහවලා ගැන කියන්නේ මේ මගේ ළමයා ගැන කියන්නේ මේ අර අරුව ගැන කියන්නේ කියලා මිනිතුම ඔළුවට යනවා. ඊට පස්සේ තමයි බලන්නේ මේ ඔළුවට යාපු චිත්‍රයක් එක්ක තමයි බලන්නේ මොකක්ද ලියලා තියෙන්නේ. එතකොට ගන්නකො මහා මග අඳුරු ස්ථාන වලට ඇදෙන වගේ වචන දාලා තියෙනවා. ළමා කාමාතුරෝගය දානකොට HIV STD ප්‍රවාහනය කරන මේ වාහකයෝ විදියට දාලා තියෙනකොට ඊට පස්සේ මේ NGO වල මාපියා වලට අහුවෙච්ච අය දාලා තියෙනකොට මේවා කියවන්නේ බලන්නේ ඒගොල්ලෝ දන්න LGBT පුජ්‍යලයේ සම්බන්ධව චිත්‍රයක් ඔළුවේම වවාගෙන
එතකොට පොදුවේ ගත්තාම සමාජයේ බොහෝ දෙනාට වැරදි ආකල්පයක් වැරදි චිත්‍රයක් ලැබිලා ඉවරයි නිර්මාණ හරහා ලියන දේවල් හරහා මේ ප්‍රජාව කියන්නේ මෙහෙම අය. එතකොට ඒකේ ප්‍රතිවිපාකය තමයි මාධ්‍ය වලින් ලබා දෙපු ඒ වැරදි ආකල්පයේ වැරදි චිත්‍රය මත පදනම් වෙමින් තමයි මිනිස්සු ඒකට රියැක්ට් කරන්නේ. දකින්නකොට අන්න යනවා HIV කාර්යය. අර යන්නේම සමලිංගිකය. නපුංසකය. නැත්තම් අර පොයන්නේ වචනය කියලා ඒක. අර යන්නේ එහෙම එකකින්. මේ මූට ගහන්න ඕන. මූහින්ද අපේ ළමයි තුත් විනාශ වෙයි. මූ අපේ සමාජයට පිළිලයක්. මූ අපේ සංස්කෘතිය විනාශ කරන්න ආවෙකේ. අපෝ මූට ආගමක් දහමක් නැහැ. කාලකන්ණිය. මරුණත් කමන්නේ. බල්ලෝ බලල්ලෝ මීට වඩා හොඳයි. මෙන්න මේ වගේ ආකල්ප තමයි මිනිසුන් ගොළුකට යන්නේ. ඒතර මිනිසුන්ට එහෙම ආකල්ප දෙන සමාජයක අපි කොහොමද බලාපොරොත්තු වෙන්නේ? LGBTIQ ප්‍රජාව සමරිසි කට්ටියට සංක්‍රාන්ත සමාජභාවීය කට්ටියට හිතකර උදව් කරන සමානව සලකන මිනිස්සු කොට්ටාසයක් බලාපොරොත්තු වෙන්නේ කොහොමද? එහෙම බලාපොරොත්තු වෙන්න බැරි වෙනකොට මොනවද වෙන්නේ? අපි දන්නවා අපේ ගාවට කොච්චර ළමයි එනවද කවුන්සලින් වලට. කොයිතරම් ළමයි తాවකාලික නවතින ස්ථාන හොයලා ඉල්ලනවද ගෙවල් වලින් ගුටි කාලා ගහලා පැන්නුවාට පස්සේ. අපි එහෙම පෞද්ගලික කොච්චර උදව් කරලා තියෙනවද? අදටත් කොච්චර උදව් කරනවද? සමාජලාට ආයතනික මට්ටමින් රැකියා මට්ටමින් නෙවෙයි පෞද්ගලික මට්ටමින් කොච්චර උදව් කරනවද? එහෙම කරන්න වෙලා තියෙන්නේ. මිනිස්සු එකිනෙකාට උදව් කරගන්න සමාජයක් කියනවා, අපිට සිංහල බෞද්ධ සංස්කෘතියක් තියෙනවා කියනවා, අපි ආගන්තුක සත්කාරයේ ලෝකේ ඉන්න හොඳම රට කියනවා. හැබැයි අපේම ප්‍රජාවේ කට්ටිය ගෙවල් වලින් ගහලා පන්නනවා. අපේම ප්‍රජාවේ කට්ටිය ආයතන වලින් නිරපාහරිනවා. අපේම ප්‍රජාවේ කට්ටිය රැකියා ස්ථානවලදී උසස් වීම් ලබා ගන්නතු එක තැන ඉන්නවා. සමහරවල් රැකියාවන් ලබා ගන්න ලිංගික අල්ලස් දෙන්න වෙනවා. ඒක තමයි බරපතලම දේ. මේ ගොඩක් වෙලාවට මේ ලිංගිකත්වය කියන කාරණාව අරගෙන මේ භාණ්ඩයක් මෙයාව මට ඕන නම් මෙයාව ඕන වෙලාවක මගේ ලිංගික උමනාව සඳහා යොදා ගන්න පුළුවන් කියන අදහසත් එක්ක. එතකොට ගොඩක් වෙලාවට වෙන්නේ මෙයාට රැකියාවක් දෙනවා, මෙයාට සුදුසුකම් තියෙනවා ඇති, මෙයා ඉගෙනගෙන තියෙනවා ඇති. හැබැයි ඉතින් මෙයා රැකියාවක් දෙන්න නම් මම මෙයාත් එක්ක මොකක් හරි try එකක් දීලා බලන්න ඕන මෙයා ලිංගික ක්‍රියාකාරකම් වලට යොදව ගන්න. එතකොට එහෙම වුණා කියමුකෝ. එහෙම වෙලා ඊළඟට හවස ගිහිල්ලා යාළුවෝ සෙට් එකත් එක්ක හරි රැකියා ස්ථානයේම හරි අර ඇවිල්ලා තියෙන මෙහෙම කෙනෙක්. දන්නවද එයා ගැන? එයා මෙන්න මෙහෙ කෙනෙක්. එයා ඒ කාලේ පිරිමියලු දැන් ගෑණියෙක්ලු. සාරිය කැදගත්ත පළියට ගෑණියෙක් වෙන්න බෑ නේද? මෙන්න මේ වගේ දේවල් පතුරවනවා. සමහරවිට අපිට හිංසනය කියන ඒවා ගොඩක් වෙලාවට අපි දකින්න පුරුදු වෙලා තියෙන්නේ ෆිසිකලි මේ ඇහැට පේන්න ඕන. ගුටි කාලා තියෙන්න ඕන. නැත්තම් මේ පහර දීම ලක් වෙලා තියෙන්න ඕන. මරා දැමිලා තියෙන්න ඕන. එහෙම නැත්තම් අපි කියන ආපෝ ඔය ප්‍රජාවට එහෙම හිංසනයක් නැහැ මේ රටේ. හරි හොඳයි. හැබැයි කොච්චර මානසික හිංසනයක් වෙනවද මේ පේන්නේ නැති දේවල්. කොයිතරම් දුරට බනිනවද, ලැජ්ජ කරනවද, අපහාස කරනවද. මේවා පේන්නේ නැති දේවල්. සමහරවිට රීදිනසා ගන්නකොට පුජ්‍යලේ හේතු වෙනකොට වෙන හේතු වෙන්නේ. නමුත් ඇත්තම හේතුව එයාට වෙච්ච ලැජ්ජාව, අවමානය, නොපිළිගැනීම දරා ගන්න බැරි වීම හේතු වෙන්න පුළුවන්. දැන් ආදිල ඔයා සහ මම දන්නවා අපි දන්න ළමයේ ගිය මාසේ අනුරාධපුර ළමයේ බෙලවැල් දාගෙන මැරුණා. හැබැයි ඒව මාධ්‍යවල සහ පවුලේ කට්ටිය ඒව එළියට ගියේ එයාගේ මේ පෞද්ගලික සම්බන්ධතාවය බිඳ වැටීමක් විදියට. හැබැයි අපි දන්නව ඇත්ත කතාව. අපිටත් උදව් කරන්න බැරුණා කොවිඩ් කාල සීමාව තුල. අපි උත්සාහ කරා කවුන්සලින් කළා. නමුත් ඒ ළමයට සීමාව දරා ගන්න බැරි සීමාව වෙනකොට එතන උදව් කරන්න කෙනෙක් නැහැ. ඒතර අර ඔයා කියපු විදියට මාධ්‍ය නිර්මාණ හරහා මිනිසුන් තුල ඇති කරන ආකල්ප තමයි අවසානයේදී සමරිසි මිනිසුන්ට සංක්‍රාන්ති සමාජභාවී මිනිසුන්ට හිරිහැර කරන ආකාරයේ මනසක් හදන්නේ. එහෙම පරිසරයක් හදන්නේ. ඉතින් එතකොට මිනිසුන්ට අපි චෝදනා කරනවා හිරිහැර කරනවා කියලා. හැබැයි මිනිසුන්ට හිරිහැර කරන්න ඕන කරන පරිසරය හදපු මාධ්‍යවේදීන්ට හෝ එහෙම මාධ්‍ය ආයතනවලට එරෙහිව ක්‍රියාමාර්ග අරගන්න අපි සමාජයක් විදියට තාමත් සූදානම් නැහැ. මගේ ඊළඟ ප්‍රශ්නෙත් උනේ මනෝජ්, අපි දැන් මේ කතා කරන හිංසන මාධ්‍ය හරහා සිදුවන හිංසන අපිට වක්‍රාකාරව වගේම ඍජුවම අපේ පෞද්ගලික ජීවිතයට බලපානවා. ඒක LGBTIQ ප්‍රජාවට හෝ වේවා අනිත් සමාජයට හෝ වේවා යම් යම් කාරණා මාධ්‍ය තුලින් මතු කරද්දී මතු කරන ආකාරය අනුව ඒක අපේ පෞද්ගලික ජීවිතයට බලපාන ආකාරයත් වෙනස් වෙන එක ධනාත්මක විදියට බලපාන්න පුළුවන්, ඍණාත්මක විදියට බලපාන්න පුළුවන්. දැන් අපි මේ සාකච්ඡාවම කරොත් මාධ්‍ය හරහා ධනාත්මක දෙයක් සමාජගත වුණොත් එතකොට ඒකත් ඒ මිනිසුන්ට ඒ විදිහටම බලපාන්න පුළුවන් ධනාත්මක විදියට. අපිට දැන් මේ ඍණාත්මක දේවල් සමාජගත කරන මිනිසුන්ට මාධ්‍ය ආයතනට
මාධ්‍ය ආයතනවල මාධ්‍යකරුවන්ට විරුද්ධ මොන හරි ක්‍රියාමාර්ග ගන්න පුළුවන්ද? මම හිතන්නේ ඇත්තටම දැන් ලංකාවේ වෛරී සහගත ප්‍රකාශන වලට විරුද්ධව ක්‍රියාමාර්ග අරගන්න පුළුවන් නීති තවම සම්පාදනය වෙලා නැහැ. පළවෙනිම දේ ඒක සහ ලොකුම අවශ්‍යතාවයත් ඒක. වෛරී ප්‍රකාශන වලට එරෙහිව ක්‍රියාමාර්ග අරගන්න පුළුවන් නීති සම්පාදනය වෙලා තියෙනවා. සහ මාධ්‍ය ආචාර ධර්ම කියලා දේවල් ටිකක් නිර්මාණය කරලා තිබෙනවා. දැන් පුවත්පත් සම්බන්ධයෙන් නම් ශ්‍රී ලංකා ප්‍රෙස් ඉන්ස්ටිටියුට් එක, එඩිටර් ගිල්ඩ් එක වගේ අය නිර්මාණය වෙලා තිබෙනවා. හැබැයි ඒව නියාමනය වෙන්නේ නැහැ. සහ මාධ්‍ය වලදී සිදුවන වැරදි සහගත ප්‍රචාරණ වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග අරගන්න පුළුවන් තරම් ශක්තිමත් නීතිමය යාන්ත්‍රයක් නැහැ. වැදගත්ම දේ අපේ රටේ තියෙන ක්‍රමය තමයි මේ වින්දිතයා මූලික කරගත්ත පැමිණිලි කිරීමේ ක්‍රමයක්. එතකොට වින්දිතයේ ගිහිලා පැමිණිලි කරන්න ඕන. නමුත් කවුද වින්දිතයා? පත්තරයක ආටිකල් එකකින්, රියැලිටි ෂෝ එකක පෙන්නන මොකක් හරි දෙයකින්, චිත්‍රපටයකින් අපහාසයකට අරගන්න සංක්‍රාන්ති චරිතයකින්, ටෙලිනාට්‍යයක අපහාසයට ගන්න සංක්‍රාන්ති හෝ සමරිත චරිතයකින් පොදු සමාජයක් ආමන්ත්‍රණය කරන්න. එතකොට සමූහ වින්දිතයන් ගොඩක් ඉන්නේ. සමූහ වින්දිතයන් ගොඩකට පුළුවන් ද පැමිණිලි කරන්න ලංකාවේ පොලිසියකට ගිහිල්ලා. අපි ඔක්කොම LGBTIQ ප්‍රජාවේ කට්ටිය. මේක ඉන්දියාව කරා. ඉන්දියාව 2018 අවුරුද්දේ දඩ නීති සංග්‍රහයේ 377 වගන්තිය සංශෝධනය කරගෙන සමරිසි ප්‍රජාව තවදුරටත් අපරාධකාරයෝ නෙවෙයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ම තීන්දුවක් අරගෙන දැන් අද බලන්නකො වෙනස. දැන් අපි ලංකාවටයි ඉන්දියාවටයි දඩ නීති සංග්‍රහය හඳුන්වල දුන්නේ මැකොලේ සාමිවරයා නැත්නම් බ්‍රිතාන්‍ය ජාතිකයා 1883. අපිට දඩ නීති සංග්‍රහය 365 යන්න ඉන්දියාව 377. එක සමාන වගන්ති වචනයක වෙනසක් නැහැ. දෙකේම තිබුණේ සමරිසි ප්‍රජාව වැරදිකරුවන් කරලා. හැබැයි ඉන්දියාව මොකද කරේ? ඉන්දියාවේ මේ සමාජ ක්‍රියාකාරීන් 5-6 දෙනෙක් එකතු වෙලා ඔවුන් චැලෙන්ජ් කරා මූලික මේ අයිතිවාසිකම් පරිච්ඡේදය ව්‍යවස්ථාවේ මේ right to privacy කියන එක. පෞද්ගලිකත්වයට තියෙන අයිතිය. එතෙන්දී ඔවුන් චැලෙන්ජ් කරා අපේ රටේ නීතියෙන් මෙන්න මේ වගේ දාලා තියෙන නිසා, අපේ රටේ නීතියෙන් අපිව අපරාධකරුවන් කරලා තියෙන නිසා අපේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා කියලා. හැබැයි ඔබ හිතනවාද ලංකාවේ මාධ්‍ය නිර්මාණ හරහා ඍජු පුජ්‍යලයකට වඩා පොදුවේ සමාජයක් ආමන්ත්‍රණය කරන පොදුවේ LGBT කමියුනිටි එක ඇඩ්‍රස් කරන නිසා ඒවට අදාළ ක්‍රියාමාර්ග අරගන්න අමාරුයි. හැබැයි ක්‍රියාමාර්ග ගත්ත අවස්ථාවක් තියෙනවා. දැන් එක්තරා ප්‍රසිද්ධ YouTube කරුවෙකුට විරුද්ධව අපි මේ එක පුජ්‍යලයක අපේ LGBT ප්‍රජාවේ එක පුජ්‍යලයක ඉලක්ක කරගෙන බොහොම නරක විදියට YouTube වීඩියෝ ගොඩක් හැදුවා. එතකොට ඒ වෙලාවේ අපි පරිගණක අපරාධ සම්බන්ධ තියෙනවා පොලිස් අපරාධ සංගමයක් ඒකට පැමිණිලි කරා, රහස් පොලිසියට පැමිණිලි කරා, ඊට පස්සේ අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුවට පැමිණිලි කරා. සහ අවසානයේදී ඒ පුජ්‍යලයා පොලිස් ස්ථානයකට ගෙනල්ලා නැවත වතාවක් මේ වගේ අන්තර්ගතයන් තිබෙන නිර්මාණ කරන්නේ නැහැ කියලා පොරොන්දු කරවගෙන යවන්න තරමටම දේවල් කරා. නමුත් ඒ පැමිණිලි කීයක් අතුරින්ද? ඒ පැමිණිල්ල කරන්න අපි වගේ මානව හිමිකම් ක්‍රියාකාරවන් සම්බන්ධ වෙච්ච නිසා යම් වේට් එකක් ලැබුණා, වටිනාකම ලැබුණ වෙන්න පුළුවන්. හැබැයි අපි නොදන්න ගම්වල ඉන්න මේ අහිංසක අසරණ එදිනෙදා තමන්ගේ පාඩුවේ ඉන්න සමරිසි කෙනෙකුට, සංක්‍රාන්ති කෙනෙකුට පුළුවන් ද එහෙම යන්න පොලිසියකට ගිහිල්ලා පැමිණිලි කරන්න ගියාට පස්සේ මොනවද වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම හිතන්නේ නැහැ අපිට තවමත් ශක්තිමත් යාන්ත්‍රණයක් තියෙනවා කියලා මේ මාධ්‍ය වලින් සිදුවන හිංසන වලට එරෙහිව ක්‍රියාමාර්ග අරගන්න. නමුත් එහෙම තිබුණා නම් ගොඩක් හොඳයි. මනෝජ්, අවසාන වශයෙන් ඔයාට මේ මාධ්‍ය ආයතන වලට සහ මාධ්‍යකරුවන්ට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද? පණිවිඩය කියන්නේ මෙහෙමයි. මේ දැන් හැම මාධ්‍යවේදියෙක්ටම, ඒ කියන්නේ පිළිගත් මාධ්‍යවේදියෙක් නම් මේ මාධ්‍යකරණ ඉගෙනගත්ත කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ දන්නවා මාධ්‍ය ආචාර ධර්ම කියලා જાතියක් තියෙනවා. නමුත් සමාජ මාධ්‍ය සහ මේ මීම්ස් කරන ඒ වගේ අයට නම් ඒගොල්ලෝ මාධ්‍යකරණය ඉගෙනගෙන නැති අය. ඒ නිසා ඒගොල්ලෝ මාධ්‍ය ආචාර ධර්ම දන්නේ නැහැ. නමුත් මේ දෙගොල්ලන්ටම ගැලපෙන්න මට කියන්න පුළුවන් පොදු උත්තරයක් තමයි පළවෙනි දේ ඔබට පුළුවන් නම් ඔබ සිදු කරන නිර්මාණවලදී මේ ආචාර ධර්මීය සහ සංවේදී භාෂාවක් භාවිතා කරන්න. මේ අපි කියනවා මේ පාරිභාෂික පදමාලාවන් ටර්මිනොලොජීස් යූස් කරනකොට
දැන් ඔබට සමහරලාට ඔබ වැරදි ආකාරයේ මේ දේවල්ම නිර්මාණය කරන කෙනෙක් නෙවෙයි වෙන්න පුළුවන්. ඔබට සමහරලාවට මේ විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙන ආකාරයේ දෙයක් කරන්න උවමනාව තියෙන පුළුවන්. නමුත් ඔබ යොදා ගන්නා භාෂාව නිසා සමහරලාවට ඔබගේ සැබෑ උවමනාව වැරදි විදිහට පාවිච්චි වෙන්න පුළුවන්. දැන් හොඳම උදාහරණයක් තමයි දැන් ඉස්සර මිනිස්සු මේ සමලිංගික කියන වචනය හරි කැත විදිහට පාවිච්චි කරා. පසුව අපි මේ සමරිසි කියන වචනය හඳුන්වලා දුන්නා. මොකද මේ සමාන ලිංගිකයන් දෙදෙනෙකු අතර සිදුවෙන මේ සම්බන්ධතා හැම වෙලේම ලිංගික සම්බන්ධතා වෙන්නේ නැහැ. ඒගොල්ලෝ අතර ආදරය කරන අය ඉන්නවා, එකට ජීවත් වෙන අය ඉන්නවා, හරි ලස්සනට පවුලක් පවත්වාගෙන යන අය ඉන්නවා. එතකොට ඔබගේ නිර්මාණ හරහා ඔබ සමලිංගික කියන වචනේ පාවිච්චි කරාම සමහරවිට ඔබ ඒ මිනිසුන්ගේ ආදරයට, ඒ මිනිසුන්ගේ සම්බන්ධතාවවල ලොකු අගෞරවයක් කරන්නේ. සමහරට ඔබ ඒක නොදැනුවත්ව කරන දෙයක් වෙන්න පුළුවන්. ඊළඟට තමයි ගොඩක් වෙලාවට දැන් HIV වගේ දෙයක් ගැන ලියනකොට ගොඩක් වෙලාවට මේ AIDS කියන වචනේ පාවිච්චි කරනවා. දැන් AIDS කියන්නේ එක දෙයක්, HIV කියන්නේ තව දෙයක් කියන එක ඔබ ඉගෙන ගන්න. ඒක ලියන්න කලින්, නිර්මාණ කරන්න කලින් දන්නේ නැත්නම් පොඩ්ඩක් කියලා බලන්න. නැත්නම් මේ ශාස්ත්‍රයේ වැඩ කරන අපි වගේ අයගෙන් අහලා බලන්න. මොකද්ද මෙතනට ගැලපෙන වචනය? මොකද්ද ඇත්තම తত্ত্বය? සහ සමාජය මේ කුලප්පු කරන ආකාරයේ, සමාජයට වැරදි ආකල්ප දෙන ආකාරයේ භාෂාවන් භාවිතා කරන්න එපා. අර මං කලින් කිව්වාගේ මහමග ඇදෙන, රාත්‍රී කාලයේ හැසිරෙන, ළමයින්ව පොළඹවන ඒ වගේ වචන භාවිතා කරන්න එපා. පුළුවන් තරම් සංවේදී ආචාර ධර්ම වලට අනුකූල භාෂාවක් භාවිතා කරන්න. මොකද ඒ හරහා තමයි ඔබට පුළුවන් වෙන්නේ ඔබ හදන නිර්මාණය මිනිස්සුන්ට දැනුමක්, හොඳ ආකල්ප දෙන නිර්මාණයක් බවට පත් කරන්න. ඊළඟ අවසාන දේ තමයි මම කියන්න කැමති, ඔබට මුදල් ලැබෙනවා කියලා, ඔබට views ලැබෙනවා කියලා, reach ලැබෙනවා කියලා ඒ අර්ථයෙන් පමණක්ම කොයි වෙලාවකවත් නිර්මාණ කරන්න එපා. මොකද ඔබගේ නිර්මාණය හරහා කොච්චර දුරට හානියක් වෙනවාද කියන එක සහ ඒ හානියේ ප්‍රබලත්වය ඔබ දන්නේ නැහැ. ඔබගේ නිර්මාණය හරහා සමාජයට ලැබෙන වැරදි ආකල්පවල ප්‍රතිවිපාකවල හානිය ඔබ දන්නේ නැහැ. ඒ හානිය දැනෙන්නේ, ඒ හානිය ආරංචි වෙන්නේ ලොකු විනාශයක් වුණාට පස්සේ. එතකොට ඔබට එකක් ඔබ ලොකු පවක් කරගන්නවා, අනිත් පැත්තේ ඔබ ලොකු වැරද්දක් කරනවා. එතකොට මේ දෙකේම හානිය අවම කරගන්න පුළුවන් සංවේදීව නිර්මාණ කරාම. අවසාන කාරණාව තමයි ඔබට පුළුවන් නම් ඔබේ නිර්මාණ හරහා, ඔබ ලියන දේ, ඔබ හදන දේ හරහා ඔබට පුළුවන් නම් LGBTIQ ප්‍රජාව දැන් ඉන්න තත්වයෙන් ඉස්සරහට අරගන්න. ඔවුන් පිළිබඳව ඔවුන්ගේ මානව හිමිකම් ප්‍රවර්ධනය වෙන ආකාරයේ දෙයක් කරන්න මං හිතන්නේ යහපත් මාධ්‍ය භාවිතාවක් කියන්නේ ඒක. ඉතින් මම ඔබට ආරාධනා කරනවා, මම පුවත්පත් වලට ලියලා, සමාජ මාධ්‍ය වල වැඩ කරලා, අපි වැඩ කරන ආයතන, ආදිල්, මම තවත් LGBTIQ මානව හිමිකම් වලට වැඩ කරන අය, අපි කරන යහපත් භාවිතාවන් එක්ක ඔබටත් පුළුවන් එකතු වෙන්න, ඔබටත් පුළුවන් සම්බන්ධ වෙන්න. සමහර ලාවට ඔබට ඒ සඳහා මුදල් ඕන නම් ඒකත් හොයලා දෙන්න පුළුවන්. එතකොට ඒ වගේ වෙන මොන හරි උපකරණ ඕන නම් ඒවත් හදලා දෙන්න පුළුවන්. ඉතින් මගේ අන්තිමට මම පණිවිඩයක් විදිහට කියන්නේ, අපි ආරාධනා කරන්න කැමති ඔබට අපිත් එක්ක සම්බන්ධ වෙලා දේවල් නිර්මාණය කරන්න. ඔබට අවස්ථාවන් ලබා දෙන, සම්පත් ලබා දෙන්න පවා අපිට පුළුවන්. ඒ නිසා හැමෝටම සතුටින් hina වෙලා ජීවත් වෙන්න පුළුවන් සමාජයක් හදන්න අපේ නිර්මාණ හරහා අපි වැඩ කරමු. හරි. බොහොම ස්තුතියි මනෝජ්, අද අපිත් එක්ක මේ මාධ්‍ය ආචාර ධර්ම සහ මාධ්‍ය ආයතන සහ මාධ්‍ය කරුවන් නිසා සිද්ධ වෙන හිංසන ගැන අපිත් එක්ක කතා කරන්න එකතු වුණාට නැවතත් ආයුබෝවන් කියලා ඔබට සමුදේන ගමන් Human Stories with ආදිල් සුරාජ් අද අපේ වැඩසටහන අවසන් කරනවා. මේ වගේම හරවත් සංවාදයකින් නැවතත් ඔබ හමුවට එන බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා. බොහොම ස්තුතියි මනෝජ්. බොහොම ස්තුතියි.